දිති වැව් තාවුල් පසු කරමින් නැගබැස තුමුළු කඳුගෙර හිස නේ කලෙසින් කරකැට නැගුණ දැඩි අත්තල නොදක්වමින් දරු කැල බිරිඳ නැගි කැලගෙන ඉවසිල්ලෙන් ජීවන ගමන දුකමුත් ගෙන සිනාහදින් සිය මුළු දෙවිය කැණි මඩලටම පුද කළ උත්තම මිනිසාට පාරිභාෂිතයේ අකුරු 3ක කෙටි පදයක් වර්ණගා තිබෙනවා. ඊට බාලයේ සිට අපි සියල්ලෝ තාත්තා යයි කියමු. අම්මා සඳකි මම ඒ ලොව හිරුයරිදී ඒර හඳෙන් නුඹේ ලෝකය එළිය වුණී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පියසෙනෙහසක කවුගිලිය වුණා මඳී. දරුවෙකු ලොව බිහිකිරීමේ කාර්යයේ වැඩි බරක් මව දැරුවත් ඉන්පසු දරුවන් ආරක්ෂා කරමින් පෝෂණය කරන්නේ තාත්තායි. දවස පුරා වෙහෙසෙන තාත්තා තමාට සරි නොසරි වෘතයකට සිය ලේ කඳුළු දහදිය පුදදී සිය කුටුම්බයේ බත සරි කරන්නට වෙහෙස වී ලබාගන්නා තුට්ටු දෙකවුව තමාගේ යහපත පිණිස නොව කැණි මඩලේ සවිය සිනහව වෙනුවෙන් පුද පෙත් කරන්නේ දෙවියන් වෙත පුදන තරම් දයාවෙන්. අපේ හැම කෙනෙක්ගේම ජීවිතයේ නිර්මාණාත්මකතාවය එහෙම නැත්නම් අපි හැම කෙනෙක්ම නිර්මාණය කරන කාර්යය තුල අපි පිටිපස්සේ ඉන්නේ අපේ තාත්තා. කොහොමද අපි ඒක තේරුම් ගන්නෙ? අපි දන්නවා. අපි හැම කෙනෙක්ටම ඉන්නවා ස්වර්ගීය තාත්තා කෙනෙක්. ඒ තමයි දෙවියන් වහන්සේ. ඒ කියන්නේ අපිව මේ ලෝකයට බිහි වෙන්නට ඉස්සෙල්ලා මම කියන පුද්ගලයා ඉස්සෙල්ලාම නිර්මාණය වෙන්නේ දේව තාත්තගේ හදවතේ. දේව තාත්තගේ හදවතේ ඇතිවෙනා වූ මේ නිර්මාණය තමයි ඊට පස්සේ මේ ලෝකෙට මාව බිහි කරන අම්මා තාත්තා තුලින් යථාර්ථයක් බවට පරිවර්තනය වෙන්නේ. අනේ කාර්යය නිසා තමයි අපි දකින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් තුලදී අපි දන්නවා ස්වර්ගීය වැඩ සිටින කියන යාඥාව. උන්වහන්සේ අපිට යාඥාව උගන්වනකොට උන්වහන්සේ අපිට කියන ආමන්ත්‍රණය කරන්නට කියලා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි තාත්තා අපේ අයිතිකරුවා අපේ නිර්මාණකරුවා අපේ වර්තමානයේ අනාගතයේ අතීතයේ අයිතිකරුවා ඔහි. එමනම් තාත්තා තමයි අපේ හැම දෙයක්ම අපේ ජීවිත පැවැත්මේ නිර්මාණකරුවා. එහෙමනම් තාත්තට තමයි අපේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ. අපේ ජීවිතේ ගන්න හැම දෙයක් තුළම අයිතිය තියෙන්නේ තාත්තට. එම නිසා තාත්තගේ තීරණය මත තමයි අපේ ජීවිතේ හැම දෙයක්ම සිදුවන්නේ. අපි දන්නවා විශේෂයෙන් ස්වර්ගයේ වැඩ සිටින යාඥාවේ අපි කියනවා මගේ එදිනෙදා භෝජනය මට දෙන්නට කියලා. ඒ කියන්නේ මගේ පැවැත්ම සම්පූර්ණයෙන් රැඳිලා තියෙන්නේ තාත්තා ගැන. තාත්තා කියන චරිතයත් එක්ක තාත්තා තුල. අපි ඒක දන්නවා භෞතික ලෝකේ තාත්තා කියන චරිතයත් එක්ක අපිට ඒක මනාව පැහැදිලි කරගන්නට පුළුවන්. අපි දන්නවා අපි අපේ භෞතික ජීවිතය තුළදී තාත්තා තමයි අපිව පෝෂණය කරන, අපිව ආරක්ෂා කරන,
අපව සුරක්ෂිත කරන චරිතය කරන්නේ. චරිතයේ ඒ කොටස සම්පූර්ණයෙන් ඉෂ්ට කරන්නේ. එහෙමනම් තාත්තා කියන චරිතයත් එක්ක අපිට බැඳෙන දේ තමයි දේව තාත්තා. එහෙමනම් දේව තාත්තව තේරුම් ගන්න කෙනෙකුට පුළුවන් තාත්තා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. වෘක්ෂය පොළොවෙන් සාරය උරා මල්ඵල නගන්නේමුත් ඉන් කිසිදු මිලක් කිසි දින අයදින්නේ නැහැ. ඒ සඳහා සිය දිරිය සවිය ජවය මෙන්ම ප්‍රාණයද පුද දෙනවා. ලොව තාත්තාවරුද මෙවැන්නේම වෙනවා. මහා වෘක්ෂයෝ ලෙස නැගී වැඩී දිරා වියපත්ව සුන්ව යනවා. එහෙත් තාත්තලාගේ පපුතුරේ සඟවාගත් ස්නිග්ධ ධාරක ස්නේහය නම් දිවි ඇතිතෙක් නොසුන් වෙනවා. සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව්විමන් අතරේ පුතුගේ දෙනෙතේ කැලුම් මිතිරේ පැතුම් මල් සුපිපේ සේදවන් කිරිසිනා පුතුමුවේ හැඳෙනා සුන් කරයි මා වේදනා සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව්විමන් අතරේ පුතුගේ දෙනෙතේ කැලුම් මිතිරේ පැතුම් මල් සුපිපේ තාත්තා කියන චරිතයත් එක්ක අපිට ගොඩාක් වෙලාවට දැන්න තව එක් කාරණයක් තියෙනවා. ඒ තමයි තාත්තා ගොඩාක් වෙලාවට තමන්ගේ හිතේ තියෙන දේවල් ප්‍රකාශ කරලා කියන්නේ නැහැ තමන්ගේ දරුවන්ට. අපි ගොඩක් කළ උදාහරණයක් විදිහට ගොඩක් තාත්තලා අපි දැකලා තියෙනවා ආදරේ කියන එක වචනෙන් කියලා කියන්නේ නැහැ. පුතේ මං වාට ආදරේ, දුවේ මං වාට ආදරේ කියලා කියන්නේ නැහැ. ගොඩක් වෙලාවට තාත්තා ආදරේ පෙන්වන්නේ ක්‍රියාවන් තුළින්. දරුවෝ වෙනුවෙන් ගන්න තීරණ තුළින්. අනේ කාරණාවලින් තමයි තාත්තා කියන කෙනා තමන්ගේ ආදරය කරුණාව දරුවන්ට පෙන්වන්නේ. නමුත් අපි දන්නවා අම්මා කියන කෙනා ඊට වැඩිය වෙනස්. අම්මා වචනයෙන්ම ජීවිතයෙන්ම ගොඩක් වෙලාවට දරුවන්ත් එක්ක සම්බන්ධ වීම තුළින් ඒක පේනවා. ඒ නිසා අපිට ගොඩක් වෙලාවට හිතෙන්න පුළුවන් තාත්තලා අපිට ආදරේ නැද්ද කියලා. ගොඩක් දෙනෙකුට තාත්තගේ ආදරේ දැනෙන්නේ නැත්තේ ඔන්න ඒ කාරණේ හින්දා. නමුත් තාත්තා සාමාන්‍යයෙන් මේ මොහොතට වඩා ඉදිරිය දකින කෙනෙක්. තමන්ගේ දරුවෝ ගැන අනාගතය දකින කෙනෙක්. අනාගතය වෙන සැලසුම් කරන කෙනෙක්. තාත්තා පඩිය අතට ගත්තාම තාත්තා හිතන්නේ ඒ මාසේ කොහොමද මේ මුදල් කටයුතු වියදම් කරලා කරගන්නේ කියන කාරණේ ගැන නෙමෙයි. මේකෙන් කීයක් හරි ඉතුරු කරගෙන මේ දරුවගේ පොතට දාන්නේ කොහොමද? දරුවගේ අනාගත අධ්‍යාපන කටයුත්තකට ආයෝජනය කරන්නේ කොහොමද? මේ දරුවා වෙනුවෙන් ඉඩමක් ගෙයක් හදන්න යම් කිසි දෙයක් ඉතිරි කරන්නේ කොහොමද? කියන එක තාත්තා සැලසුම් කරනවා. එතකොට තාත්තා කියන චරිතය තුල තියෙනවා අනාගතය පිළිබඳ සැලසුම් කරන විධිමත් විදිහට කටයුතු සැලසුම් කරන චරිතයක් තාත්තා කියන්නේ. නැතුව හැඟීම්බර චරිතයක් නෙමෙයි. එම නිසා තාත්තලා තුලින් අපිට ගොඩාක් වෙලාවට හැඟීම්බර කෙනෙක්ව බලාපොරොත්තු වෙන්නට බෑ. තාත්තා හැම වෙලේම දුරදක්නා ශක්තියකින්, තීක්ෂණ බුද්ධියකින් සහ කටයුතු කරන සහ විශේෂයෙන්ම තීරණ ගැනීමේදී වර්තමාන තත්ත්වය තුල ඉඳගෙන අනාගතය ගැන හිතලා කටයුතු කරන චරිතයක් විදිහට තමයි තාත්තව අපිට ගොඩක් වෙලාවට පේන්නේ. එම නිසා ඒ කාරණේ නිසාම ගොඩක් වෙලාවට අපිට තාත්තව දැනෙන්න පුළුවන් හිතේ තෙතමනයක් නැති රළු පරුස චරිතයක් විදිහට. නමුත් තාත්තගේ රළු පරුස ස්වභාවය තියෙන්නේ ගොඩක් වෙලාවට යහපත්කමකට, අපේම හොඳකමකට. සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුමේ කුසයේ නොදරුවත් දිවිබර මට රැඳුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගේලේ කිරිනුනේ
වෙහෙස වූ දිනය නිමාවේ ප්‍රාණසම දරුවන් සමීපයට ගන්නා තාත්තලා කියන කටකතන්දර දිය බෙරලිය මල් පෙත්තෙන් සෑදුනක්සේ සර්දාරසය ගෙන දෙනවා. එය අසා තුටු පහටුව සිය ඇකයේ නින්දට වැටෙන දරුවාගේ තොළඟරදුණු සිනාපොද තාත්තලාට නිරාමිස සොවයක් ගෙන නොදෙත් යැයි කාටනම් කිව හැකිද? අද ගොඩාක් වෙලාවට දෙමව්පියෝ තාත්තලා අම්මලා කරන කැපකිරීම දරුවෝ විදියට අපි දකින්නේ නැහැ. ගොඩාක් වෙලාවට අපි දකිනවා තාත්තලා තමන් ආස කරන දේවල්, තමන් කැමති දේවල්, තමන් වැඩියෙන් භුක්ති විඳින්න කැමති ගොඩාක් දේවල් තමන්ගේ දරුවෝ වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන් පරිත්‍යාගී කරනවා. එහෙමනම් අපි කොයිතරම් දුරට මේ තාත්තලා අපි වෙනුවෙන් කරන කැපකිරීම අපි දකිනවද? අපි කීයෙන් කී දෙනෙක් අඩුම තරමේ තාත්තගේ උපන්දිනේට තාත්තව අගය කිරීමකට ලක් කරනවා? කීයෙන් කී දෙනෙක් තාත්තගේ උපන්දිනේට තාත්තා වෙනුවෙන් දිව්‍ය පූජාවක් ඔප්පු කරනවා? තාත්තා වෙනුවෙන් තාත්තට තමන්ට පුළුවන් විදියට යම් කිසි තෑග්ගක් හරි දීලා තාත්තව අගය කිරීමකට ලක් කරනවාද? සමහරලාට උපන්දිනේට නෙමෙයි අඩුම ගානේ නත්තලටවත් තමන්ගේ තාත්තට තෑග්ගක් නොදෙන අද දරුවෝ ඉන්නවා සමාජයක අපි ජීවත් වෙන්නේ. අද තාත්තලා ගැන මේ ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි හරියට වටිනාකම නැති වෙච්ච අවලංගු කාසි බවට පත් වෙනවා තාත්තලා වයසෙන් මුහු පුරා යනකොට. තම සිරුරේ සියලු ජවය දරුවන්ගේ දියුණුව වෙනුවෙන් පුද දෙමින් සිය ලේ කඳුළු දහදිය කාසි කොට ඔවුන්ගේ බත පමණක් නොව සියලු ඕනා එපාකම් සරි කරමින් ජීවිතය මිලනවෝ පියවරුන් බොහෝ වැඩිහිටි නිවාස ද්වාරයන්ට වී තම දූපතුන් කවදා පැමිණෙන්නේ දැයි ඇඟිලි ගණන සමාජයක් අද බිහිවී තිබෙනවා. එය නිති දහමේ නියැලෙන දුවා දරුවන් සිටින දේශයකට කෙතරම් නිසරු අරුතක්ද? දූපුතුනේ මදක් නතර වී බලන්න. සඳනාවක් කමක් නැතේ රත්තරන් පුතේ, ඉරුණාවක් කමක් නැතේ රත්තරන් පුතේ. ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ, ඒ පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ. සඳනාවක් කමක් නැතේ රත්තරන් පුතේ, ඉරුණාවක් කමක් නැතේ රත්තරන් පුතේ. ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ, ඒ පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ. මොකද අපි දරුවෝ විදිහට තේරුම් ගන්නට ඕන එක දෙයක් තමයි දෙමව්පියෝ තාත්තලා අපි වෙනුවෙන් කරපු දේවල් අපිට කවදාවත් ගෙවලා නිම කරන්න බෑ. අපි ඒ අයට සදාතනිකව ණය ගැති. එහෙමනම් අපිට කරන්න පුළුවන් පුංචි පුංචි දේවල්, ඒ අයව සතුටින් තියන්න පුළුවන් පුංචි පුංචි දේවල් අපි කරන්න උත්සාහ කරන්නට ඕන. ජීවත් ඉන්න කාකල් සතුටෙන් තියන්න බැරි, සලකන්න බැරි කෙනෙක්ට මහා ගෞරවනීය ෆියුනරල් එකක් දෙන එක, අවමගුල් උත්සවයක් දෙන එක මහා බොරු වැඩක්. සමහර වෙලාවට අපි අම්මලා තාත්තලා ජීවත් වෙන්න කාලේ සලකන්නේ නැහැ. නමුත් මරණයට පස්සේ මුළු ලෝකෙටම පෙන්න දාන ධර්ම දෙනවා. එහෙම දීලා වැඩක් නැහැ. අපි ඉන්නකම්
මෙයාගේ වටිනාකම් අගය කරන්නට ඕන. එයාත් එක්ක එකතු වෙන්නට ඕන. එයාව සතුටු කරන්න. අපිට කරන්න පුළුවන් යමක් අපි කරන්න උත්සාහ කරන්නට ඕන. බයිබලයේදී අපට හමුවන ඉවසිලිවන්ත ධෛර්යමත් දයාබර පියාණන් වන්නේ සංජුසේ මුනිදුන්ය. එතුමා දේව වචනයට හිස නැඹුරු කරමින් ගැරහුම්බස් අසමින් එහෙත් සිය කුටුම්බය රකිමින් ලෝකය වෙනස් කිරීමට සුසිත් ජනයාට ජීවනය ලබා දීමට මෙලොවට පැමිණි දෙවියන්ගේ පුත්‍රයාට සුරැකි පියාණන් වූයේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරවයි. දේව තාත්තගෙන් පස්සේ තාත්තා කියන චරිතය අපි ඉගෙන ගන්නේ ජුසේතුමාගේ. අපි ජුසේතුමාට කියනවා ජේසුගේ සුරැකි පියා කියලා. තාත්තා කියන චරිතය තම පවුල, තම දරුවෝ, තම භාර්යාව සුරක්ෂිත කරන කෙනා. අපි ඒක ලස්සනට දකිනවා කොහොමද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතෙන් පස්සේ ඒගොල්ලන්ට සිදු වෙනවා මිස්රයට පලා යන්න. ඒ වෙලාවේ තාත්තා මොකද කරන්නේ? ජුසේතුමා දේව මෑණියන්වත් මේ බිලිදු ජේසුවත් අරගෙන මිස්රයට පලා යනවා හෙරෝද්ගේ ඒ මරණ තර්ජනයෙන් බේරෙන්නට. ඒ කියන්නේ තාත්තා කියන්නේ ඕනෑම අභියෝගයක් බාර ගන්න. කවදාවත් අභියෝග බාර ගන්න බය සැක නැති චරිතයක්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියලා තමන්ගේ පවුල තමන්ට පැවරෙච්ච ඒ වගකීම දරුවෝ ටික ආරක්ෂා කරන්න කැප වෙන කෙනා තමයි තාත්තා කියන්නේ. ඒ වගේම තාත්තා මේ දරු පවුලේ සුරක්ෂිතභාවය රකින්නවා වගේම මේ දරුවන්ගේ මේ තමන්ගේ පවුලේ මේ භාර්යාවගේ එදිනෙදා දවස ඔවුන්ගේ පෝෂණය ඔවුන්ගේ ආරක්ෂාව මේ හැම කටයුත්තකදීම තාත්තා කියන චරිතය සම්පූර්ණ වගකීම ගන්නවා. ඒක නිසායි තාත්තා කියන කෙනා ජව සම්පන්න චරිතයක් විදිහට අපි ගොඩක් වෙලාවට දකින්නේ. තාත්තා කිසිම අවස්ථාවක බිය වෙන පලා යන චරිතයක් නොවේ. බය නැතුව අභියෝගයන් වලට මුහුණ දෙන චරිතයක්. අපි අද ගොඩාක් වෙලාවට සමාජයේ ඉන්න තාත්තලා තුලින් ඒ දේ දකිනවා. දරුවෙකුට කරදරයක් වුණාම, දරුවෙකුට අසනීපයක් වුණාම අපි දන්නවා සමහර තාත්තලා ඉන්නවා තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියෙනවා. තමන්ගේ රැකියාව පරදුවට තියෙනවා. තමන්ගේ ඉඩකඩම් පවා උගස් තියලා දරුවන්ව අසනීප වුණාම, තමන්ගේ භාර්යාව අසනීප වුණාම පියදම් කරලා බේර ගන්න උත්සාහ කරනවා. ඒ නිසා තාත්තා කියන්නේ තමන් වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. තමන් අන් අය වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. තමන්ගේ පවුල වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. ජීවිතේ වීරයා කිව්වොත් තාත්තා තමයි ඊටෙන් එහා වීරෝ ජීවිතේ හිටියේ නෑ. මගේ තාත්තා කියන්නේ මගේ මුළු ලෝකෙම. මට මගේ තාත්තට ජීවිතයක් නෑ. මම මගේ තාත්තට ගොඩාක් ආදරේ. යා මං උඩෙන් ගොඩාක් දුක් විඳලා තියෙනවා. තාත්තගේ අතේ සල්ලි නැති වුණත් තාත්තා අනිවාර්යෙන් අපිට මොන හරි අරගෙන එනවා. අපිට තේරෙන්නේ නැහැ තාත්තා ගොඩාක් මහන්සි වෙලා ඉන්නේ කියලා. තාත්තා ඒක අපිට පෙන්වන්නේ. ඒ තාත්තගේ තිබ්බ ආදරේ. කෙටියෙන් කිව්වොත් තාත්තා මන් දකින්න විදියට තාත්තා මන් දකින්නේ මහමෙරු පර්වතය වගේ. මම තාත්තට ගොඩක් ආදරේ. එයා තමයි මගේ හැමදේම. මම පොඩි කාලේ ඉඳන් ඉගෙනුවා හැමදේම කරා. මේ තත්ත්වයෙන් මං අද ඉන්නේ මගේ තාත්තා නිසා කිව්වොත් නෙවෙයි. මගේ තාත්තා මං ඉල්ලන හැමදේම ගෙනල්ලා. සමහර වෙලාවට තාත්තා කන්නේ නැතුව මටයි අයියටයි මගේ අම්මටයි කන්න දීපු අවස්ථාවල් අනන්තයි අප්‍රමාණයි. තාත්තා මාව බලාගත්ත විදියට තාත්තා මං වෙනුවෙන් කැපවෙච්ච විදියට මාත් මගේ දරුවෝ වෙනුවෙන් කැපවෙන්න උත්සාහ ගන්නවා. මං කියන්නේ මට කවදා හරි ලැබෙන කෙනත් මගේ තාත්තා වගේ වෙන්න ඕනේ.